ආයුබෝවන් දුවේකුත්තේ මේ ශ්‍රීපාලි ප්‍රාථමික විද්‍යාලයේ ගණිතය පන්තිය. අපි ගණිතය පළවෙනි කොටසෙන් මුදල් පළමු කොටසට අදාළ පළමු පාඩමෙන් කලින් මුණ ගැහුණා. ඔබ සියලු දෙනාටම ඒ පාඩම ඒ කොටස මතක ඇති කියලා මම හිතනවා. එහි අපි සාකච්ඡා කළේ කාසි පිළිබඳව, කාසි භාවිත කරන ආකාරය පිළිබඳවත්, කාසි වල ලක්ෂණ පිළිබඳවත්, කාසි වල විශේෂිත වටිනාකම් පිළිබඳවත් අපි කතා කරන්න ලැබුවා. එහෙනම් දැන් අපි සාකච්ඡා කරන්න ලබන්නේ පුතේ කාසි වලට අමතරව අපි වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගන්නකොට භාවිතා කරන අනිකුත් මුදල් වර්ගය, ඒ කියන්නේ නෝට්ටු පිළිබඳව. කඩදාසි වලින් සකස් කරලා තියෙන මුදල් ඒකකයට අපි කියනවා නෝට්ටු කියලා. ශ්‍රී ලංකාවේ පාවිච්චි වෙන රුපියල් කියන ඒකකය රුපියල් වලින් රුපියල් 20 50 ආදී වශයෙන් නෝට්ටු ඔබ දැකලා ඇති. හොඳයි, එහෙනම් අපි නෝට්ටු වල තියෙන විශේෂ ලක්ෂණ හඳුනා ගන්නයි සූදානම් වෙන්නේ. නෝට්ටුවට වර්ණයක් තියෙනවා. ඒකේ වටිනාකම ඉලක්කමෙන් සටහන් කරලා තිබෙනවා. වටිනාකම අකුරිනුත් සටහන් කරලා තිබෙනවා. නිකුත් කළ දිනය සටහන් කරලා තියෙනවා. අත්සන තබලා තියෙන පුද්ගලයෝ. කවුද ඒ කට්ටිය? මුදල් ඇමති, මහ බැංකුව අධිපති ආදී වශයෙන් මුදල් නෝට්ටුවේ අත්සන තබලා තියෙනවා. එහෙනම් දැන් ඔබට නෝට්ටු පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන්න ඕන. මම ඔබට කලින් පණිවිඩයක් තිබ්බා. ඔබ රුපියල් 20 50 100 500 කියන නෝට්ටු වලින් සැබෑ නෝට්ටු හෝ නෝට්ටු වල රූප සටහන් හෝ ඔබ ළඟට ලං කරගන්න කියලා. එහෙනම් දුවේ පුතේ එම නෝට්ටු අපි අතේ තියාගෙන මෙම පාඩම ඉදිරියට අරගෙන යමු. එහෙනම් දැන් බලන්න ඔබ ළඟ තියෙන නෝට්ටු වල ප්‍රධාන වර්ණය, ප්‍රමුඛ වර්ණය මොකක්ද කියලා. ඊළඟට බලන්න ඉලක්කමෙන් වටිනාකම සටහන් කරලා තිබෙනවද කියලා. ඒ වගේම අකුරින් මේ වටිනාකම සටහන් කරලා තියනවද කියලා, නිකුත් කළ දිනයක් තිබෙනවද කියලා, අත්සන තබලා තියෙන පුද්ගලයෝ කවුද කියලා. හොඳයි. ඔබ යම්කිසි කාල වේලාවක් අරගෙන මෙම කරුණු පොඩ්ඩක් සලකලා බලන්න. ඒ අතරින් මම ඔබට කියන්න ඕනේ මුදල් නෝට්ටු කියන්නේ ලෙඩ රෝග ඔබ වෙත ගේන්න පුළුවන් ක්‍රමයක්. එම නිසා මුදල් නෝට්ටු ඇල්ලීමෙන් පස්සේ ඔබ හොඳින් අත් දෙක සෝද ගන්න ඕන. ඒ වගේම මේ මුදල් මේ පරිහරණය කරන වෙලාවේ නහය, කට, ඇස් අත ගන්න එපා. ඔබට විශේෂයෙන් මෙම තොරතුරු පාඩම් කළ යුතු දේවල් නෙමෙයි. නමුත් දුවේ පුතේ මේ තොරතුරු මහා බැංකුවෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. මොකද මහා බැංකුව තමයි ශ්‍රී ලංකාවේ නෝට්ටු නිකුත් කරන ආයතනය. එතකොට අපි දැන් භාවිත කරන නෝට්ටු 11 වෙන මුදල් නෝට්ටු කාණ්ඩය. ඒ කියන්නේ මෙච්චර කාලයක් වෙනකම් මුදල් නෝට්ටු 10ක් කාණ්ඩ 10ක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් භාවිත කරන නෝට්ටු කාණ්ඩය 11 වෙන මුදල් නෝට්ටු කාණ්ඩය. 2010 දී නිකුත් කරලා තියෙන මෙම නෝට්ටු මේ වෙනකොට වසර 10කටත් වඩා වැඩි. මෙම නෝට්ටු කාණ්ඩයේ තේමාව සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්. එහෙනම් ඔබට ඔන්න යම්කිසි අදහසක් තියෙනවා. හැම මුදල් නෝට්ටුවකම මෙන්න මේ මාතෘකා යටතේ තමයි රූප සටහන් දක්වලා තියෙන්නේ. මොනවද? සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්. මේ තියෙන්නේ රුපියල් 20 නෝට්ටුව. මෙන්න මේ ඔබට පැහැදිලිව පේනවා සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් කියන තේමාව යටතේ තමයි තියෙන්නේ. ඒතර නැටුම් ශිල්පීන් ඔබට පේනවා
සංවර්ධන යෝජනා ක්‍රම යටතේ සිද්ධ වෙච්ච දේවල් මේ දිග අතර තියෙන රූප සටහනේ තියෙනවා. ඊට අමතරව බලන්න පුතේ සත්වයන් දෙදෙනෙකුගේ රූප සටහන් ඔබට පේන්න තියෙනවා. ඒ වගේම මේ දිග අතර තියෙන රූපයේ මුරගලක් පේන්න තියෙනවා. ඊළඟට බලන්න ශ්‍රී ලංකා මහ බැංකුව කියන නම තියෙනවා. මේ මහ බැංකුවෙන් තමයි මුදල් නිකුත් කරන්නේ. ඊළඟට මේ මුදල් නෝට්ටුවට අදාළ කාණ්ඩ අංකයක් තියෙනවා. ඒ අංකය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මුදල් නෝට්ටුවේ අත්සන් තියලා තියෙනවා මුදල් ඇමති මහ බැංකුවේ අධිපති කියන දෙදෙනා මුදලේ වටිනාකම ඉලක්කමෙන් තැන් 3ක සටහන් වෙනවා. 20යි 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 කියලා එක පැත්තක අනෙක් පස නම් දෙතැනක සඳහන් වෙනවා. ඊළඟට බලන්න රුපියල් 20 කියන එක සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් සටහන් වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම කාරණයක් මේ ලියවිලා තියෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුය කියලා වළංගුභාවය ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට පුතේ අපිට ගුරුවත් පොතේ සඳහන් කරනවා රුපියල් 20 නෝට්ටුවේ වර්ණය රෝස කියලා. මහා බැංකුවේ නිල වෙබ් අඩවියේ තියෙන මුදල් නෝට්ටු කාණ්ඩය පිළිබඳ තොරතුරු පත්‍රිකාවේ සඳහන් වෙන්නේ මදිටිය වර්ණය කියලා. ඒ නිසා ඔබ මේ දෙකම මතක තියාගන්න. ඔබට රෝස පැහැති කියන වර්ණය මතක තබා ගත්තත් ප්‍රමාණවත්. හොඳයි. අපි මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරමු. මේ සත්තු කවුද? මේ සංවර්ධන ව්‍යාපෘති මොනවද? මේ නැට්ටුව කවුද? මේ මුරගල මොකද්ද? ආදී වශයෙන් තොරතුරු. හොඳයි. මේ තියෙන රුපියල් 20 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය ප්‍රධාන වර්ණය මදිටිය පැහැය. මේකේ ප්‍රමාණය මිලිමීටර් 128 වැඩි කිරීම මිලිමීටර් 67. ඔන්න ඉදිරිපස නෝට්ටුව මුහුණත කියන්නේ එක. නෝට්ටුවේ මුහුණත මැද කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණි දර්ශනයක් දැක්වේ. එහෙනම් මොකද්ද මේ තිබිලා තියෙන්නේ? කොළඹ වරායේ වර්තමාන දර්ශනය සහ පැරණිව දර්ශනය. නම් කොළඹ වරාය දියුණු කරලා හදපු දර්ශනය තමයි මේ ලොකුවට ලස්සනට පේන්න තියෙන්නේ. ඊළඟට කියනවා නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා. මෙයාට පඬුවන් බස්සා කියලාත් කියනවා ඉන්නවා. නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල් ගල සමනලයා දැක්වෙනවා. ඔන්න මේ බස්සගේ නමයි සමනලගේ නමයි දැන් ඔබ දන්නවා. ශ්‍රී ලංකා පඬුකන් බස්සා ඊළඟට නිල් ගල සමනලයා. ඔන්න දැන් නෝට්ටුවේ පිටිපස අපි බලමු. නෝට්ටුවේ පිටිපස කොටස මේ නැටුම් සම්ප්‍රදාය පිළිබඳව කතා කරන්නේ. නෝට්ටුව සිරස්වල්ලා බැලූ විට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැට්ටබෙර වාදන ශිල්පියෙක්ද දකුණු කෙළවරෙහි සෞභාග්‍යයේ සංකේතයක් වන පුන් කලස සහිත මුරගලක් සහ දකුණු පස දිගට තනි ලියවැලක් දැක්වේ. මේ ඉන්නේ පුතේ ලංකාවේ අභිමානය ප්‍රකාශ කරන ලංකාවේ යශෝරාවේ විදෙස් වලට පවා රැගෙන යන නැටුම් ශිල්පීන් වර්ගයක්. මෙයාලට කියන්නේ වෙස් නැට්ටුව කියලා. උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ඊටාම ඉහළ වටිනාකමක් තියෙන නැටුම් ශිල්පීන් කට්ටියක්. මෙයාලා දලදා මාලිගාවේ පෙරහැර යනකොට බලන්න හරිම ලස්සනයි, හරිම අභිමානවත්. මේ ඉන්නේ එතකොට ඒ නැට්ටුවට වාදනය සපයන බෙර වාදකයා. මේක ගැට බෙරය. ගැට බෙරය තමයි මේ තියෙන්නේ.
බලා ගන්න හොඳට ගැටබෙර වාදන ශිල්පියාගේ ඇඳුමයි නර්තන ශිල්පියාගේ ඇඳුමයි මේ ස්වභාවය. ඊළඟට මේ තියෙන ලියවැල තනි ලියවැල කියන එක මේ දිගටම පිහිටලා තියෙන ලියවැල මේ පුන් කලස සහිත මුරගල. එහෙනම් ඔන්න රුපියල් 20 පිළිබඳව අපි තාමත් වටිනා තොරතුරු දැනගත්තා නේද? එහෙනම් අපි දැන් මේ තොරතුරු ආයෙ පාරක් ඔබ බලා ගන්න ඕන. ඒ වගේම ඔබට ඔබගේ පාඩමට මේව එකතු කරගන්නත් වෙනවා. හොඳයි. අපි ඊගාවට යමු. රුපියල් 50 නෝට්ටුවට අර කිව්ව ලක්ෂණ ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ වගේම ස්ථාන තුනක එක පැත්තක ස්ථාන තුනක රුපියල් 50 කියලා සටහන් වෙනවා. මෙතනත් මේ 50 කියලා සටහන් වෙලා තියෙනවා. දැන් තුන බැගින් තියෙනවා. ඊළඟට බලන්න දුම්රිය මාර්ගයක් ඔබට පේනවා ඇති. අපි බලමු මේ ව්‍යාපෘති මොනවද කියලා. ඊළඟට සතෙක් ඉන්නවා, සමනලෙක් ඉන්නවා, පක්ෂියෙක් ඉන්නවා, සමනලෙක් ඉන්නවා. මේ පැත්තේ නැටුම් ශිල්පියෙක්, බෙරවාදක ශිල්පියෙක් ඉන්නවා, මුරගලක් තියෙනවා, ලියවැලක් තියෙනවා. අපි බලමු මේවා විස්තර සහිතව. රුපියල් 50 නෝට්ටුව ප්‍රමුඛ වර්ණය නිල් මුහුණත මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පස්සකින් දුම්රිය මාර්ගයේ එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින්ද ඊට පසු බිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලමද දැක්වේ. එහෙනම් මේ මොකද පුතේ? මනම්පිටියේ ඉදිකළ නව පාලම. ඒ කියන්නේ මේ පාලමේ වාහන යනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒකට දුම්රිය මාර්ගය එක් වෙලා ගමන් කරනවා. ඊට පස්සේ පැරණි පාලම දක්වලා තියෙන කලාකාරයෙකුගේ චිත්‍රයක් විදිහට ඒ වගේම ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලමද දැක්වෙනවා. පැරණි ආරුක්කු දුම්රිය පාලම දැක්වෙනවා. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනුමැසි මාරා නැමැති පක්ෂියාද නෝට්ටුවේ වම් පස පහළට වන්නට පිටනිල් කොළයා නැමැති සමනලයාද දැක්වෙනවා. නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට පහත රට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක්බෙර වාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි පුන් කලස සහිත මුරගලක් සහ දකුණු පස දිගට තනි ලියවැලක් දැක්වෙනවා. ඔන්න එහෙනම් අපි බලමු මේ වඩිග පටුන නර්තන ශිල්පියා බලන්න යාගේ ඇඳුම දකුණු ඉන්දියානු සම්භාවයක් තියෙන ඇඳුම් කට්ටලයක් තමයි තියෙන්නේ. මේ තියෙන යක්බෙරය. දැන් කලින් සඳහන් වුණේ ගැටබෙරය. ඒක මැදින් ඉලිප්පිලා තිබුණා. මේක හරි සමාන්තරව විහිදෙන බම්බුවක් වගේ හැඩයක් තමයි මෙහි තියෙන්නේ. ඊළඟට මුරගල ඔබ තනි ලියවැල දැන් දන්නවා. එතකොට මේ මනම්පිටිය පාලම සහ ඒ සමග දිවෙන දුම්රිය මාර්ගය සහ ආරුක්කු නවයේ පාලම පිළිබඳව රූප සටහනක් මෙහි තිබෙනවා. හොඳයි අපි ඊළඟට රුපියල් 100 නෝට්ටුව ගැන සලකලා බලන්න. මෙහි තියෙනවා සංවර්ධන ව්‍යාපෘතියක්, පරිසරයට සම්බන්ධ ස්ථානයක්, සමනලයේ පක්ෂියෙක්, ඊළඟට නර්තනයක්. ඇතුලෙන් පේනවා ලංකා සිතේම. බලන්න ඒකේ ඇතුලෙන් පේන රුපියල් 100 ඇතුලේ නර්තන ශිල්පීන් ඇතුලෙන් පේනවා ලංකා සිතේම. ඊළඟට මුරගලක් තියෙනවා. ඒක ටිකක් වෙනස් මුරගලක් අනිත් දෙකට වඩා අපිට කලින් හම්බුණු ලියවැලත් තරමක වෙනස්කමක් තියෙනවා. අපි බලමු මේ වෙනස්කම් මොනවද කියලා. නෝට්ටුවේ ප්‍රමුඛ වර්ණයේ තැඹිලි රුපියල් 100 නෝට්ටුව ගැනයි කතා කරන්නේ. ප්‍රමුඛ වර්ණයේ තැඹිලි නොරච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසු බිමින් විදුලි රැහැන් සමගින් දිවෙන ලක්ෂපාන දිය ඇල්ල දැක්වෙනවා.
නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමළෙච්චා නැමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සරා කොළයා නැමැති සමනලයා දැක්වේ. එහෙනම් නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාර ව්‍යාපෘතිය තියෙන්නේ මොන නෝට්ටුවේද පුතේ? රුපියල් 100 නෝට්ටුවේ. ලක්ෂපාන දියැල්ල තියෙන්නේ රුපියල් 100 නෝට්ටුවේ. එතකොට සරා කොළයා කියන සමනලයා ඉන්නේ රුපියල් 100 නෝට්ටුවේ. ශ්‍රී ලංකා රත් දෙමළෙච්චා සිටින්නේ රුපියල් 100 නෝට්ටුවේ. ඔන්න ඔය කරුණු හතරයි ඔබ එකකින් මතක තබා ගත යුත්තේ. ප්‍රමුඛ වර්ණයේ තැඹිලි. ඊළඟට නෝට්ටුව සිරස්ව අල්ලා බැලුව විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙරවලෙහි නාගරාජ මුරගලක් සහ දකුණු පස දිගට දිත්ව ලියවැලක්, ඒ කියන්නේ ලියවැල් දෙකකට සම්බන්ධ වෙච්ච එකක් තියෙනවා. එහෙනම් ඔන්න අපි දැන් ආයෙ සලකලා බලමු. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය, විදුලි රැහැන් සහිතව දිවෙන ලක්ෂපාන දියැල්ල, ඊළඟට භරත නාට්‍ය ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක්. මෘදංග බෙරය මේ දෙකම පුතේ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන ශිල්පයේ තියෙන දෙකක්. භරත නාට්‍යම් කියලායි අපි එකට කියන්නේ. භරත නාට්‍යම්. ඊළඟට බලන්න නාගරාජ මුරගල. මේ නාගයෙකුගේ පෙනේ සහිත කොටසක් සහ නාගයෙකුගේ ශරීරයේ පේනව නේද? ඊළඟට දිත්ව ලියවැල කියන්නේ කොටස් දෙකකින් යුක්තයි ලියවැල. දෙපැසට බෙදිලා තියෙනවා. ඊළඟට මෙයා තමයි රතු දෙමළෙච්චා. ශ්‍රී ලංකා රතු දෙමළෙච්චා. මෙයා අපි කිව්වා සරා කොළයා කියන සමනලයා. එහෙනම් ඔන්න 100 නෝට්ටුවේ කොටස් ඔබට මතක තියෙන්න ඕන. මේ තියෙන්නේ 500 නෝට්ටුව. අපි ඒ පිළිබඳවත් කතා කරමු. බලන්න ගොඩනැගිලි ගොඩක් පේන්න තියෙනවා නේද? ගිරවෙක් ඉන්නවා, සමනලෙක් ඉන්නවා, නැටුම් ශිල්පීන් කට්ටියක් ඉන්නවා. හොඳයි. මුරගල ටිකක් වෙනස් නේද? හරි. අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. ප්‍රමුඛ වර්ණය දම් මොහොනත කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ලංකා බැංකු මූලස්ථානය. පසුබිමින් තියෙනවා මහනුවර ලංකා තිලක විහාරයේ දර්ශනය. අපි බලමු ඒ ටික ආයෙමත් එනම්. ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නේ මේ තට්ටු දෙකේ ගොඩනැගිල්ල. ඊළඟට මේ ලංකා බැංකු මූලස්ථානය. මේ තියෙන්නේ ලංකා තිලක විහාරය. තට්ටු දෙකේ ගොඩනැගිල්ල ලෝක බැංකු මධ්‍යස්ථානය, ලංකා බැංකු මූලස්ථානය, ලංකා තිලක විහාරය. මෙයා දකුණු ශ්‍රී ලංකා අලුගිරවා නැමැති පක්ෂියා ඉන්නවා. හෙළ නීල පරමයා කියන සමනලයා ඉන්නවා. එහෙනම් නෝට්ටුව සිරස්ව අල්ලා බැලුව විට පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල් මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරෙහි පද්ම නිදි මුරගලක් සහ දකුණු පස දිගට දිත්ව ලියවැලක් දැක්වෙනවා. එහෙනම් ඔන්න මේ නර්තන සම්ප්‍රදාය පහත රට දෙවොල් මඩු නැටුම් තෙල් මේ නැටුම බලන්න. තෙල් මේ නැටුමට බලන්න යාගේ නැටුමේ ඇඳුම යක් බෙරයක්ම තමයි තියෙන්නේ. කලින් සටහනුනේ යක් බෙරයක්මයි. ඊගාවට පද්ම නිදි මුරගලක් තියෙනවා. දිත්ව ලියවැලක් තියෙනවා දකුණු පස දිගට. එහෙනම් ඔන්න අපි රුපියල් 500 නෝට්ටුවේ ලක්ෂණ සලකලා බැලුවා. අපි දැන් බලමු මේ රුපියල් 500 නෝට්ටු 500 රුපියල් 100 රුපියල් 50 රුපියල් 20 කියන නෝට්ටු වලින් කොහොමද ගණදෙනුවක් කරන්න කියලා. අපි දැන් මේවයි වටිනාකම් දන්නවා. ඔබ 500ට යනකම් මේ වෙනකොට සංඛ්‍යා අවබෝධය ලබාගෙන තියෙනවා. අපිට රුපියල්
ඕනෑම සංඛ්‍යාවක් නෝට්ටු වලින් සකස් කරගන්න පුළුවන් නෝට්ටු සහ කාසි වලින්. ඕනෑම රටක අවශ්‍ය කරන මුදල් ඒකක ගණන සකස් කරගන්න අවශ්‍ය තරම් කාසි සහ නෝට්ටු ඒ රටේ සකස් කරලායි තියෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් නෝට්ටු වලින් හෝ කාසි වලින් ගෙවන්න අපහසු වෙන්නේ නැහැ. ඔබට ඉතා සරල විසඳීම් තියෙන්නේ. ඒ නිසා මම කෙලින්ම මාතෘකාවට ගිහිල්ලාමයි කතා කරන්නේ. ඇපල් ගෙඩියක් රුපියල් 60යි. බලන්නකො ලස්සන ඇපල් ගෙඩියක් නේද? මේක රුපියල් 60ක් වෙනවා. මේක 60 හදාගන්නේ කොහොමද? දැන් ඔබ කඩේකට ගිහිල්ලා රුපියල් 60යි ඇපල් ගෙඩිය ඔබ ගන්න හදන්නේ. කොහොමද ගන්න පහසු ක්‍රමය? රුපියල් 60ක් හදාගන්න රුපියල් 50 නෝට්ටුව සහ ඔබ කලින් දන්න 10 කාසිය දුන්නොත් ඔබට මේ මුදල හදාගන්න පුළුවන්. රුපියල් 50 නෝට්ටුවයි රුපියල් 10 කාසියයි. හොඳයි එහෙනම් ඔබ ඔය විදිහට මේ භාණ්ඩ ටික කොහොමද මිලදී ගන්න කියලා දැන් බලන්න ගොනු කරගෙන. පැන්සල් අසුරණයක් රුපියල් 200යි. ඒක කොහොමද මිලදී ගන්න මුදල් සකස් කරගන්නේ? සීනි රුපියල් 120යි. සීනි කිලෝ දෙකක් රුපියල් 140යි. 240ක් වෙන්න ඕන එක. 240යි. බීම බෝතලයක් රුපියල් 450යි. හොඳයි දුවේ පුතේ ඔබ දැන් සලකලා බලන්න කොහොමද මේ මුදල් මාරු කිරීම කරන්න කියලා. මේ වටිනාකම සකස් කරගන්නේ නෝට්ටු වලින් සහ කාසි එකතු කරලා මේ වටිනාකම සකස් කරගන්න ආකාරය පිළිබඳ හිතලා බලන්න. දැන් අපි පාඩම මේ වෙනකොට අවසන් වෙලා තියෙන්නේ මුදල් නෝට්ටු හඳුනගෙන ඒවයි වටිනාකම් හඳුනගත්තා. ඒ වගේම ඔබට මෙතන කොහොමද මේක පොතට ගන්න කියන කාරණේ මම දැන් කියන්නම්. ඔබ මුදල් නෝට්ටු වල තියෙන මුදල් නෝට්ටු හඳුනා ගනිමු කියන මාතෘකාව ලියලා මුදල් නෝට්ටු වල තියෙන සමාන ලක්ෂණ කියලා ලියන්න. මුදල් නෝට්ටු වල ඇති සමාන ලක්ෂණ. එතකොට ප්‍රධාන වර්ණයක් තිබේ. වටිනාකම ඉලක්කමින් සටහන් කර තිබේ. වටිනාකම අකුරෙන් සටහන් කර තිබේ. නිකුත් කළ දිනයක් ඇත. මුදල් ඇමති සහ මහා බැංකුව අධිපති විසින් අත්සන් තබා ඇත කියලා ලියන්න. ඊට අමතරව ඔබට උන අපි කලින් කතා කරපු තේමාව ලියන්න පුළුවන්. සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන තේමාව යටතේ මුදල් නෝට්ටු සකස් වී ඇත කියලා ලියන්න. සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන තේමාව ඔස්සේ මුදල් නෝට්ටු සකස් වී ඇත. ඊළඟට පුතේ මුදල් නෝට්ටු නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසිනි කියලාත් ලියන්න. ඊළඟට රුපියල් 20 නෝට්ටුවක රූපයක් හොයලා අලවන්න ඕන. මේ වෙලාවේ ඔබ ඉන්න තත්වය අනුව ඔබට මුදල් නෝට්ටු වල රූප කොළ හොයන්න බැයි නම් මේ සඳහා පිටුවක් ඉඩ වෙන් කරලා ඔබ මේ තොරතුරු ටික ලියන්න ඕන. දැන් මේ වෙලාවේ ඔබ කඩවල් ගන්න දුවන්න කාටවත් කරදර කරන්න එපා රූප කොළ හොයන්න. ඔබ ළඟ තියෙනවා නම් ඔබ මේක කපලා අලවන්න. නැත්නම් ලැබෙන දවසක අලව ගන්න බලාගෙන පිටුවක් ඉඩ තියලා මෙම තොරතුරු ටික ලියන්න. ඉදිරි මුහුණතේ තියෙන දර්ශන මොනවද කියලා ලියන්න. ස්ථානයේ මුහුණතේ කොතනද කියලා ලියන්න ඕනේ. නෝට්ටුවේ ඉදිරිපස
කොළඹ වරායේ වර්තමාන දර්ශනය. ඊට පසුබිමින් පැරණි දර්ශනය දැක්වේ. ඊළඟට ශ්‍රී ලංකා පඬුකන් බස්සා වරහන් ඇතුලේ පඬුවන් බස්සා සහ නිල්ගල සමනලයා දැක්වේ. නෝට්ටුවේ පිටිපස උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැට බෙර වාදන ශිල්පියෙක් දැක්වේ. ඊගාවට පුන් කල්ස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ඇත. ඔන්න ඔය කරුණු ටික ඉතා පැහැදිලිව ලියන්න. රුපියල් 20ක් නෝට්ටුවේ වර්ණය රෝස පැහැ කියලා ලියලා වරහන් ඇතුලේ මඩිතිය පැහැ කියලා ලියන්න. පරිමාවත් ලියා ගන්න එක හොඳයි. මොකද කාසි කොළ නෝට්ටු වටිනාකම අනුව ප්‍රමාණයෙන් විශාල වෙන බව ඔබට පේනවා. මෙන්න මේ විදිහට මම දැන් කලින් දුන්න සටහන අනුව ඔබ සටහන සකස් කර ගන්න ඕන. ඔබට විශාල ගැටලුවක් නැත්නම් මේ ආකාරයෙන්ම සටහන ලියාගත්තත් ගැටලුවක් නැහැ. නමුත් ඔබ තොරතුරු ටික විතරක් කරුණු වශයෙන් තරු ලකුණු දාලා ලිව්වා නම් ඒ ප්‍රමාණවත්. එහෙනම් මම එතනින් එහාට ඔබට ඉතුරු නෝට්ටු පිළිබඳව කියන්නේ නැහැ. ඔබට මම පාඩමේ ඒ ටික පැහැදිලි කරලා දුන්නා. ඊළඟට අපි අභ්‍යාසයට යන්. අභ්‍යාසය ලියන්න ඕනේ පහත සඳහන් ද්‍රව්‍ය මිලදී ගැනීමට වටිනාකම් ගෙවීම සඳහා නෝට්ටු සහ කාසි භාවිත කරන්න කියලා ලියලා මෙම රූප සටහන ඇඳලා ඔබ රුපියල් 60 ලියලා කොහොමද නෝට්ටුව සහ කාසි යොදාගෙන මේක ගෙවන ආකාරය ලියන්න. එහෙනම් මේ හතරම පහක් තියෙනවා. පහ ලියන්න. ඊගාවට පෙළපොත අභ්‍යාස කරලා අවසන් කරන්න. මුදල් පාඩම මෙතනින් අවසන් වෙනවා. එතකොට ඔබට මේ සිකුරාදා දිනය දක්වා මුදල් පාඩම කරන්න කාලය තියෙනවා. ඔබ හිමින් සැරේ මේ මුදල් පාඩමට අදාළ කොටස් අවසන් කරන්න. පෙළපොත අභ්‍යාස කරලා අවසන් කරන්න. අපි ආයේ ගණිතයේ අලුත් පාඩමකින් හඳුදා දවසේ තමයි හමු වෙන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලට වෙලාවට පිළිවෙලට වැඩ කරන්න උත්සාහ කරන්න.